ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාගේ අවසරයි. වේදිකාවේ ඉන්න අපේ පක්ෂ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයාගෙන ඒ වගේම මෙම අවස්ථාවට සහභාගී වී සිටින වමේ කේන්ද්‍ර නියෝජනය කරන අලුත් පරපුර නියෝජනය කරන සහෝදරවරුන්ගෙන් අපේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් නීතිඥ මහත්මුන්ගෙන් සාහිත්‍යදරයන් කලාකරුවන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. ඒ වගේම ආදරණීය සහෝදරවරුන් සහෝදරියන් අම්මලා තාත්තලා ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. අපි දන්නවා ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා අපේ රටේ සිද්ධ වුණේ මෑත කාලේ සිදු වූ භයානකම පන්නේ දේශපාලන කුමන්ත්‍රණය. ඒ කුමන්ත්‍රණය සිදු වූ මොහොතේදීම ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ රටට සපත කර සිටියා සහතික වශයෙන් ඒ කුමන්ත්‍රණය පරාජයටපත් කරනවා. ඒ කුමන්ත්‍රණයට දිගු කාලයක ආයුෂක් පැවතුනේ නැහැ. ඒ කුමන්ත්‍රණයේ ආයුෂ කාලය දින 50කට සීමා කරන්න මේ රටේ ජනතාව සමත් වී තිබෙනවා. ඒ සඳහා දේශපාලන පක්ෂ, මේ රටේ සිවිල් සංවිධාන, සිවිල් පුරවැසියන්, වමේ කේන්ද්‍රය, අලුත් පරපුර වැනි සංවිධාන විශාල කාර්යභාරයක් කොට තිබෙනවා මේ කුමන්ත්‍රණය පරාජයටපත් කරන්න. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒ හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔබගේ මැදිහත් වීම පිළිබඳව. අද අපි තමුන්වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ කුමන්ත්‍රණයේ තීරණාත්මක ලෙස පරාජයටපත් කරාට පසු මහින්ද රාජපක්ෂ මහත්මයා අද ඉල්ලා අස්වී තිබෙනවා. ඉතින් ඉල්ලා අස් වෙන දෙයක් නැහැ. පාර්ලිමේන්තුවේ දෙපාරක් පළවා හැරලා තිබෙන්නේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව. පාර්ලිමේන්තුවේ පළවා හැරීම ප්‍රමාණවත් නැත්නම් අභියාචනාධිකරණයේදී වැඩ තහනමකට ලක් කරලා තිබුණේ රාජපක්ෂගේ පාලනය. මේක නිකන් මිනිහෙක් මැරුණට පස්සේ මැරෙන්න නැවත තීන්දුවක් ගන්නවා වගේ වැඩ. දැන් මේ වැඩ පටන් ගත්තේ කොහොමද? රෑ පානේ අඩසඳ මෝරණ වෙලාවේ ජනාධිපති ලේකම් කාර්යාලේ දෙන්නෙක් එකතු වෙලා හොර රහසේ දියුරුම් දීලා වැඩ පටන් ගත්තා. අද ඉල්ලාස්තුනේ කොහොමද? නැකතක් බලලා පිරිසජ්ජායන කරලා අනිකුත් ආගමික කතාවන් කරලා ඉල්ලාස් වෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ නැකත් බලන්නේ මොකටද? විවාහයක් වෙනුවෙන් නැකතක් බලනවා ජෝඩුව চিරාත් කාලයක් ඉන්න කියලා. ගොඩනැගිල්ලක් හදනකොට නැකතක් බලනවා බිල්ඩින් එක চিරාත් කාලයක් හොඳට තියෙන්න කියලා. මහින්ද රාජපක්ෂ ඉල්ලාස් වෙන නැකතක් බලනවා ජීවිතේටම ඉල්ලාස් වෙලා ඉන්න කියලා. මොකක්ද මොනවද මේ කරන්නේ? මේක තමයි රාජපක්ෂ. රාජපක්ෂ කියන්නේ මේ රටේ ප්‍රබන්ධයක්. රාජපක්ෂ කියන්නේ ඇත්තක් නෙවෙයි. රාජපක්ෂ කියන්නේ ප්‍රබන්ධයක්. මේ කුමන්ත්‍රණ කාලේ වකවානු තුලත් ඕගොල්ලන්ට දකින්න ඇති. මේ කුමන්ත්‍රණකාරී ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී මූණුවරක් දෙන්න ප්‍රබන්ධයක් දියත් වුණා. ඒ ප්‍රබන්ධය දියත් කරේ කවුද? කවුද? මාධ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් රාජපක්ෂගේ ප්‍රබන්ධේ මාධ්‍ය මෙහෙවර ඉටු කරා. රාජපක්ෂ කියන්නේ සැබෑ රාජපක්ෂ අපි හොඳට දන්නවා. හැබැයි මේ රාජපක්ෂ ප්‍රබන්ධ රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ නෙවෙයි ප්‍රබන්ධ රාජපක්ෂ. මතක තබා ගන්න.
දැන් ඉල්ලාස්ලා මොකද්ද කියන්නේ? මම මේ කතාව හම්බුණා මට. දැන් ඉල්ලාස්ලා කරපු කතාව සුබ මොහොතේ. එතුමා කියනවා මෙහෙම. මම ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අගමැති හැටියට දියුරුම් දුන්නේ වැඩිම වුණොත් ජනවාරි මාසේ 5 වෙනිදාට නියම කරලා තිබුණු මහමැතිවරණ ඉවර වෙනකම්ම මාස දෙකක් වගේ කාලයකට අන්තර්කාලීන පාලනයකට. ඒ කියන්නේ මේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අගමැති ධූරය බාරගත්තේ ජනවාරි මාසේ 5 වෙනිදා වෙනකම් මාස දෙකකටලු. ඊට පස්සේ කියන මොකද්ද? මහමැතිවරණයක් නොමැතිව අගමැති ධූරයක් දැරීමට මගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති නිසා මම අගමැති ධූරයෙන් ඉවත් වෙලා අලුත් ආණ්ඩුවක් පිහිටවන්න ජනාධිපතිතුමාට සහාය දෙනවා. මේක ඇත්තක්ද? මේක ඇත්තක්ද? මේ රටේ ජනතාව මේක පිළිගන්න ඕනද? ඉතින් ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මේ පුටුව ගන්නේ ජනවාරි මාසේ 5 වෙනිදා ඡන්දයක් තියෙනවා. ඒ මාස දෙකට. එන එකක් පැහැදිලි අරගෙන තියෙන ඡන්දෙට. ඡන්ද කරන්නනේ. එක. දෙක. එහෙනම් මොකටද? ඔක්තෝබර් මාසේ 26 වෙනිදා අගමැති වෙලා නොවැම්බර් මාසේ 9 වෙනිදා වෙනකන් හිටිය පාර්ලිමේන්තු ඉසුරු හරින්න. එදා රෑම ඉසුරු හරින්න බෑ. එහෙම නෙවෙයි. ඔක්තෝබර් මාසේ 26 වෙනිදා කුමන්ත්‍රණය දියත් කරා. පාර්ලිමේන්තු 113 හදාගන්න දාන ලද සෙල්ලම් ඔක්කොම දැම්මා. දිගටම ඉන්න තමයි ගත්තේ. හැබැයි 113 හදාගන්න බැරි වුණා. නොවැම්බර් මාසේ 9 වෙනිදා විව ඡන්දකට යන්න සිදු පාර්ලිමේන්තු විසිරු ආරන්න සිද්ධ වුණා. ඒ කුමන්ත්‍රණය කුමන්ත්‍රණ කරන විතරක් නෙවෙයි. තවත් මේ රටේ ජනතාව රවට්ටන්න මිත්‍යා මත වපුරනවා. මේ බලන්න තව එකක් තියෙනවා. සංචාරකයන් වැඩි වෙලා 2017 නොවැම්බර් මාසයට වඩා 2018 නොවැම්බර් මාසේ සංචාරකයන්ගේ පැමිණීම 16%කින් වැඩි වෙනවා. ඇත්තද? දැන් මේ මහින්ද අගමැති වෙච්ච නිසා ගිය අවුරුද්දේ නොවැම්බර් වලට වඩා මේ අවුරුද්දේ නොවැම්බර් සංචාරකයෝ වැඩි. කුමන්ත්‍රණය සිද්ධ වුණේ කවද්ද? නොවැම්බර් මාසේ 26. සමහර ඔක්තෝබර් මාසේ 26. ඉතින් ඔක්තෝබර් මාසේ 26 වෙනිදා රාජපක්ෂ පුටුවේ වාඩි වුණාට පස්සේ සංචාරකයෙක් එන්න හිතුවනම් තාම ඌ වීසා හදනවා. නේද? කල්පනා මේ මොනවද කියන්නේ? ඒ විතරක් නෙමෙයි මේක කියන ආර්ථිකයේ වර්ධනය වුණාලු. සිංගප්පූරු ගිවිසුම යලි සලකා බැලුවලු. පොහොර සහන ආධාරය දුන්නලු. එක කන්නක් ආවේ නැහැ තාම. මේ යන්නේ පරණ මහ කන්නේ. හරිද? පොහොර සහන ආධාරය දුන්නා. මේක තියෙන විස්තර ගොඩක්. පොහොර සහන ආධාරය දුන්නා. සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන යම් පියවර ගන්න පුළුවන් වුණා. මොකද්ද ගත්ත පියවර? සිංගප්පූරු ගිවිසුම ගැන ගත්ත පියවර මොකක්ද? බන්දුල ගුණවර්ධනන් අහන එක අහෝසි කරනවද කියලා. බන්දුල ගුණවර්ධන කියනවා හරක් වගේ එහෙම අහෝසි කරන්නේ ගත්තු පියවර. ඊළඟ කියන මොකද්ද? වැසී යාමට නියමිතව තිබුණු දේශීය කර්මාන්ත රාශියකුත් අපි බේරගත්තා. වහන්න තිබු කර්මාන්තත් බේරගත්තා. මේ දවස් ටිකේ ඒ විතරක් නේ බලන්න. නිල ඇඳුම් දෙන්න යලි ස්ථාපිත කරා. දරුවන්ට නිල ඇඳුමත් නැහැ දීපු නේද? කූපනෙත් නැහැ. නිල ඇඳුමත් නැහැ කූපනෙත් නැහැ. නිල ඇඳුම් දෙන්න ස්ථිර කරා. කුෂිකර්ම ශාස්ත්‍රයේ ආදායම් බදු වලින් නිදහස් කරාලු. කරලා ජනතාවට සහන දුන්නා. කුෂිකාර්මික නිෂ්පාදන දිරි ගන්නවන සහාය දුන්නා. තරුණ වෘත්තික ප්‍රජාවට විශාල නොසන්සුන්තාවට තුඩු දීලා තිබුණු සිංගප්පූරු ගිවිසුම හොසි කරන්න කටයුතු කරාලු. විශාල දෙයක් කරලා තිබ්බා. මං කියන්නේ මේ ඔක්කොම කරා නම් මහින්දට දින 50ම ඇති. තව මොකටද යප්පා? ඉතින් දින 50 යන්නම ඕන තමයි. දැන් මේ කුමන්ත්‍රණ කරුවන් මතක තබා ගන්න. කුමන්ත්‍රණ අසාර්ථක වුණාට පස්සේ නැවත මේ රටේ ජනතාව මුලා කරන්න පටන් අරගෙන තිබෙනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට අද සුබ මොහොතෙන් ඉල්ලාස් වෙන්න අගමැතිකමක් ඉතුරු වෙලා තිබෙන්නේ නැහැ. අගමැතිකම අයින් වුණේ කවද්ද? ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ආණ්ඩුව හැදුවා. නොවැම්බර් මාසේ 14 වෙනිදා පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයේදී මහින්ද රාජපක්ෂගේ අගමැතිකම නැති වුණා. එදායින් පස්සේ අගමැති නෙවෙයි. ඉල්ලාස් වෙන්න දෙයක් නැහැ. ඒකයි මේ කියන්නේ. හැබැයි දැන් කුමන්ත්‍රණය පරාද වුණා.
ඒක පරාද කරා අපි කවුරුත් මැදිහත් වෙනවා. ඒකේ හොඳ දෙයක්. හැබැයි ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා මේ කුමන්ත්‍රණය දියත් වෙනකොට මේ ප්‍රශ්නේ දිහා බොහෝ අය බැලුවේ මෙහිම නෙවෙයි. සමහර අය කල්පනා කරා රනිල් ඉවත් කරලා මහින්ද වාඩි කෙරෙව්වානේ කියලා සමහර අය සතුටු වුණා. සමහර අය රනිල් ඉවත් කරා කියලා දුක් වුණා. එනිසා මේ ප්‍රශ්නය ගත්තේ රනිල්ගේ පුටුව නැතිවීමත් මහින්ද පුටුවේ වාඩි වීමත් ලෙස. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ අපි ගත්තේ එහෙම නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ අපි මේ ප්‍රශ්න ගත්තේ මේක පැහැදිලි දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස. පරාජයට පත් කළ යුතු දේශපාලන කුමන්ත්‍රණය. උපන් ගෙයිම විනාශයට පත් කළ යුතු දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස. එම තමයි මේ කුමන්ත්‍රණය අපි තේරුම් ගත්තේ. හැබැයි ආරම්භයේදී බොහෝ අය පොඩි සැකයක් ආවා. සමහර විට අපේ පහළ සමාජිකයන්ගේ පවා. මොකද්ද පක්ෂ මේ කරන්නේ? මොකද්ද මේ තීන්දුව ගන්නෙ? මහින්දයි රනිල් අයින් කරලා මහින්ද අයින් කරලා රනිල් වාඩි වීම අපිට ප්‍රශ්නයක්ද? මේ ආකාරයේ ප්‍රශ්න කරන්න පටන් ගත්තා සමාජයේ. හැබැයි දේශපාලන ව්‍යාපාරයක් වුණ මොකටද? දේශපාලන ව්‍යාපාරයක් අවශ්‍යකම තිබෙන්නේ ජනතාවට වඩා ව්‍යාපාරයක් ඉස්සරහින් ඉන්න ඕන. දේශපාලන ව්‍යාපාරයකට තේරෙන්න ඕන. උපකල්පනය කිරීමේ හැකියාව තිබෙන්න ඕන. අනුමාන කිරීමේ හැකියාව තිබෙන්න ඕන. දේශපාලන ව්‍යාපාරයකට හොඳ ඉවක් තිබෙන්න ඕන. මේ කුමන්ත්‍රණය කවර දිශාවකට පෙරලිය හැකිද කියලා. ඒ නිසා කුමන්ත්‍රණය ආරම්භයේදීම මෙය ගමන් කළ හැකි දිශානතිය පිළිබඳව ඉතාමත් හොඳ වැදගත් චිත්‍රයක් ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය කරගන්න හැකියාව ලැබුණා. ඒ අනුව තමයි අපි තීරණය කළේ මේ කුමන්ත්‍රණය පරාජයට පත් කරන්න. නතර වුණේ නැහැ. මොන වර්ග අවලාදාවද? රනිල් වික්‍රමසිංහ බේරා ගැනීම සඳහා කරන මැදිහත් වීමක් ලෙස මේක අර්ථකථනය කරන්න පටන් ගත්තා. රාජපක්ෂත් එක්ක තියෙන පෞද්ගලික කෝන්ත්‍රායක් ලෙසම අර්ථකථනය කරන්න පටන් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට පූට්ටු කරලා එක එක නිවේදන අදහස් ලියන්න පටන් ගත්තා. හැබැයි මතක තබා ගන්න ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පියවරක් ගන්නේ ඉතා හොඳින් කිරමැන බලා කිසිදු අවලාදයකට කිසිදු බොරුවකට යටත් නොවන විදියට තමයි ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන තීරණය ගන්නේ. අපි දේශපාලන තීරණය ගන්නේ ඉතාමත් දේශපාලනික නිවැරදි හෘද සාක්ෂියට එකඟත් තීන්දුව අපි ගන්නේ කුමන තත්වයක් හමුවේ හෝ ඒ තීන්දුව ආපසු වරවන්න නෙවෙයි ගත්තු තීන්දුව කුමන තත්වයක් හරි ක්‍රියාත්මක කිරීමේ අරමුණේ. එහෙම අපි තීන්දුව ගත්තා. ගත්තු හැම ආපු හැම අවස්ථාවකදීම නිර්මාණය වුණු හැම තැනකදීම කුමන්ත්‍රණය පරාජයට පත් කිරීම සඳහා අවශ්‍ය වෙන පියවරෙන් පියවර අපි ඉදිරියට තිබුණා. ඒ නිසා අපි කුමන්ත්‍රණය නිශ්චිත ලෙස පරාජයට පත් කරනු ලැබුවා. හැබැයි මේක එක්සත් ජාතික පක්ෂයට මොන ප්‍රශ්නයක් විදියට තිබුණේ? එක්සත් ජාතික පක්ෂ මේ ප්‍රශ්නේ සීමාව රනිල්ගේ මේ ප්‍රශ්නේ සීමාව තමන්ට අගමැති පුටුව අහිමි වීම. ඔච්චරයි රනිල්ට. ඒ නිසා තමයි රනිල් කියන්නේ මටමයි පුටුව ඕන. එයාගේ සීමාව එයාට පුටුව අහිමි වීම. එක්සත් ජාතික පක්ෂ අමතිවරුන්ගේ සීමාව තමන්ට අමාත්‍ය ධූරය අහිමි වීම. ඒගොල්ලන්ගේ සීමා හැදිලා තිබුණේ තමන්ගේම වූ දේශපාලන උවමනාවන් වෙනුවෙන්. ඒ නිසා දැන් ජාතික ආණ්ඩුව අවසන්. අමාත්‍ය ධූර 48ක් තිබ්බා. දැන් අමාත්‍ය ධූර 48 30 දක්වා අඩු කරන්න ඕන. 48 ඇතුලේ එක්සත් ජාතික පක්ෂ අමාත්‍ය ධූර 33ක් තිබ්බා. දැන් අලුත් ආණ්ඩුව යටතේ එක්සත් ජාතික පක්ෂ හිටපු 33 දෙනාගෙන් 3 දෙනෙකුට නැතුව යනවා. 30යි. තව මෛත්‍රිකාව හිටපු 21 දෙනාම එන්න දැන් කතා කරනවා. මේ පැත්තෙන් කියලා 21 මෙපා එපා කියලා. ඊට පස්සේ කියලා එහෙනම් 15ක් එන්නම් කියලා. දැන් මේ පැත්තෙන් කියන 15ක් වැඩි කියලා. මේ පැත්තෙන් කියන 10ක් විතර හිටියොත් ඇති. 103ක් වෙන 113යි. ඇයි එහෙම කියන්නේ? ඇයි 21ම එකම නඩේ? හැබැයි 21 10ට බස්සන්නේ මොකටද? 21 15ට බස්සන්නේ මොකටද? එන හැම එකාටම ඇමතිකම් දෙන්න වෙනවා. එතකොට මේ ආයත නැතුව යනවා.
නූලට ගන්න ඕන 113 හදා ගැනීමේ ප්‍රමාණයට ගන්න ඕන. ප්‍රශ්නේ ඇමති ධූරේ. දැන් මොකද තිබෙන්නේ? අපේ රටේ 19 හිල් හෙව්වේ කවුද? 19 හිල් මෛත්‍රීපාල සිරිසේනත් හෙව්වා. 19 හිල් මහින්ද රාජපක්ෂත් හෙව්වා. 19 හිල් කියන්න කනගාටුයි නීතිපතිතුමත් හෙව්වා. 19 හිල් 19 හිල් ජනාධිපති නීතිඥවරුත් හෙව්වා. පහුගිය දවස්වල අධිකරණී. ඔව් නීතිඥ සංගමේ සභාපතිත් හෙව්වා 19 හිල්. අද ඉඳන් 19 හිල්ලෝ යන්නේ රනිල් වික්‍රමසිංහ. මම අද කියන්නේ 19 හිලක් තියෙනවා. 19 තියෙන හිල තමයි ජාතික ආණ්ඩුවක් කියන්නේ කුමක්ද? ජාතික ආණ්ඩුව පිළිබඳ 19 වෙනි සංශෝධන එක තැනකදී අර්ථකථනය කරනවා පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම එකතු වුණොත් ජාතික ආණ්ඩුවක් කියලා. ඒ වාක්‍යෙම තව තැනක අර්ථකථනය කරනවා වැඩියෙන්ම മന്ത്രി දුරගත්තු පක්ෂයත් එක්ක තව එකක් එකතු වුණොත් ඇති ජාතික ආණ්ඩුව. ඒ නිසා මේක ඇමති දුර වැඩි කරගන්න පුළුවන්කම තියෙන ජාතික ආණ්ඩුවක් නම් විතරයි. දැන් රනිල් වික්‍රමසිංහල හෙට ඉඳන් 19 වෙනි සංශෝධනය හිල් හොයනවා ජාතික ආණ්ඩුවක් යනු කවරේද? මම හිල කියලා යන්න. හරිද? හෙට ඉඳන් හොයන්නේ මොකක්ද? එක්සත් ජාතික පක්ෂය දෙවනි කොන්දේසියේදී පළවෙනි එක සම්පූර්ණ කරලා දෙන මොකද්ද? පාර්ලිමේන්තුවේ 2015 වැඩියෙන්ම ගත්තු පක්ෂය. හරි ඒක ඉන්නෝ. තව කවර හෝ පක්ෂයක් වුණා. කවුද තියෙන්නේ? මුස්ලිම් කොංග්‍රසයේ වෙනම ඉල්ලලා එකක් තියෙනවා. එන UNP මුස්ලිම් කොංග්‍රසය එකතු වුණාම ජාතික ආණ්ඩුවක්. ඊළඟ රින්ගනවා. ජාතික ආණ්ඩුව අනුව ඇමති දුර 30 වැඩි කරගන්න පුළුවන් පාර්ලිමේන්තුවට එන්න ඕන. අද අපි තමුන්නාසලට කියලා යනවා. රනිල් වික්‍රමසිංහ හිලෙන් රිංගලා පුළුවන් නම් එන්න ඇමති දුර ලබා ගන්න පාර්ලිමේන්තුවට ඇමති දුර වැඩි කරගන්න සාහාතික වශයෙන් එක පරාජයටපත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම්. මෛත්‍රීපාල ගේම ගැහුවෙත් විවස්ථාවේ හිල් හොය. රාජපක්ෂ ගේම ගහන්නේ විවස්ථාවේ හිල් හොය. දැන් රනිල් වික්‍රමසිංහ යලි උත්සාහ කරමින් තිබෙනවා විවස්ථාවේ හිල් හොයන්න. මුස්ලිම් කොංග්‍රසයේ තනි മന്ത്രിවරයා එක්සත් ජාතික පක්ෂත් එක්ක එකතු වුණාම ජාතික ආණ්ඩුව නම් ලංකාවේ හැමදාම තිබිලා තියෙන ජාතික ආණ්ඩුව. එයි ඔය කවුරු හරි පක්ෂයක් එක්ක හැමදාම පූට්ටු වෙලා තමයි ආණ්ඩුව හදලා තියෙන්නේ. ඒ නිසා දැන් මොකද මේකෙන් කියන්නේ? ඒගොල්ලන්ගේ සීමාව සඳහන් වෙලා තිබුණා. රනිල් වික්‍රමසිංහගේ සීමාව තමන්ට අග්‍රාමාත්‍ය දුර හිමිවීම. ඒකේ වටේ හිටපු අමාත්‍ය දුරගේ සීමාව තමන්ට ඇමති දුර හිමිවීම. සමහර අනගාට වෙන්න ඕන සිවිල් සංවිධාන අටවාගෙන හිටපු සමහර පිරිස්ගේ වමනාව තමන්ට අහිමි වී තිබෙන සභාපති ධූරය යලි ලබා ගන්න එක. මම දැක්කා අපේ සහෝදරයෙක් කිව්වා තරුණ අපේ ප්‍රියන්ත සහෝදරයා කිව්වා තරුණ ව්‍යාපාරයක් විශාල ප්‍රමාණයක් එදා ටවුන් හෝල් එකේ විශාල උද්ඝෝෂණයකට නිරතුණා බොහොම හොඳයි. හැබැයි මම දැක්කා සමහර අය බෝඩ් අල්ලගෙන ඉන්නවා ඒ අය තමන්ගේ සභාපතිකම නැති වෙච්ච අය. නිසා සමහර අයට ඒ සීමාවේ මේ අරගලේ තිබුණේ. දැන් එක්සත් ජාතික පක්ෂය මේ දේශපාලන කුමන්ත්‍රණේ ඔවුන්ගේ ප්‍රහාරය ඉතාම පටු සීමාවක තිබුණේ. ඒක තමයි ඔවුන්ගේ සීමාව. රාජපක්ෂ සහ මෛත්‍රීගේ උමනාව බඩපත් වී තිබුණ කුමක්? රාජපක්ෂගේ සහ මෛත්‍රීගේ සීමාව වාඩි කරපු පුටුවේ රාජපක්ෂ කොහොම හරි තියන්න. විවස්ථාවෙන් බැරි නම් අධිකරණ තීන්දුව වලින් බැරි නම් පාර්ලිමේන්තුවේ පරාද කරලා බැරි නම් මල්ටි බෝන් නලවලා හරි පුටුවේ තියන්න. ඇත්තටම ආපු දවසක බලන්න ඕන රාජපක්ෂගේ මහත්තයාගේ වේට්ටිය මල්ටි බෝන් තියනවද කියලා. මොකද එහෙම අලවලා හරි තියන්න තමයි ඒගොල්ලන්ගේ සීමාව මොකක්ද? ඒගොල්ලන්ගේ මේ මැදිහත් වීමේ සීමාව රාජපක්ෂ කොහොම හරි ඒ පුටුවේ තියන්න. ඒකයි ඒගොල්ලන්ගේ සීමාව. ඒ නිසා මේ කුමන්ත්‍රණයට එරෙහි එක්සත් ජාතික පක්ෂෙත් ඉතාමත් පටු සීමාවක් ඇතුලේ තමයි මේ කුමන්ත්‍රණයට එරෙහි අරගලයක් කුමන්ත්‍රණයේ ආරක්ෂකයොත් හිටියේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ රටේ සිවිල් පුරවැසියන් බොහෝ ප්‍රමාණයක් මේ රටේ සිවිල් සංවිධාන බොහෝ ප්‍රමාණයක් ඒ සීමාවෙන් ඔබට හිටියේ. ඒ තමයි දේශපාලන කුමන්ත්‍රණයක්. ඒ ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක්. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳව
පුළුල් අරගලයක දියත් කිරීමේ සීමාවේ තමයි ජනතා විමුක්ති පෙරමුණ හිටියේ. අපිට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සීමා රහිත අරගලයක් අපිට තිබෙනවා. සීමා රහිත අරගලයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ නව සංකල්ප, නිදහස පිළිබඳ සමන සංකල්ප, අනන්‍යතාව පිළිබඳ නව සංකල්ප, ඒවත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ හැමදාම පුළුල් වෙන, හැමදාමත් වර්ධනය වෙන ප්‍රපංචයක්. එක බිල්ඩින් එකක් වගේ එක තැනක තියෙන එකක් නෙවෙයි. නව සංකල්පයන් විසින්, නව අදහස් විසින්, නව නිදහස් මතවාදයන් විසින්, නව අනන්‍යතාවයන් විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ දිනපතා වර්ධනය වෙන ප්‍රභේදයක්. ජනතා විමුක්ති පෙරමුණේ සටන තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සීමා රහිත ලෙස පුළුල් කර ගැනීමේ අරගලයක සටන තමයි ජනතා විමුක්ති පෙරමුණ හිටියේ. ඒක තමයි අපේ අරගලේ සීමාව. අපේ අරගලේ සීමාව සීමා රහිත බව. ඒක තමයි. එනිසා මොකද තිබෙන්නේ? දැන් ඒ අරගලේ පරාජයටපත් කරා. කෙරවල වෙලා තියෙන කොතනින්ද? අපි කැමති වුණත් අකමැති වුණා. මේ සටනේ අවසන් කෙරවල ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශාල සාකච්ඡාවක් රටේ ගොඩනැගිලා තිබෙනවා. ඒක වැදගත්. මම හිතන්නේ පහුගිය කාලේ ලංකාවේ වැඩියෙන්ම විකිණිච්ච පොත මොකද්ද කියලා බැලුවොත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. වැඩියෙන්ම ජනතාව අවධානය යොමු කරේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ. හොඳ හෝ නරක ඒවට තමයි සමහර රූපවාහිනී නාලිකාවලට ස්තුතිවන්ත වෙනවා. ගොඩ පෙරක දෝරු ඇවිල්ලා ව්‍යවස්ථාව අර්ථකථනය කරනවා. නීතිඥ මහතුරු ව්‍යවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණය කරන කණ්ඩායම විතරක් නෙවෙයි. අපේ සමහර ස්වාමින් වහන්සේලා ත්‍රිපිටක පැත්තකින් තියලා ව්‍යවස්ථාවෙන් බණ කියන්න පටන් ගත්තා. ඇත්තද? ව්‍යවස්ථාවෙන් බණ කිව්වේ. ඒවට කියන්නේ ව්‍යවස්ථාපිත බණ. එහෙම කියන්න පටන් ගත්තා. සමහර නාලිකාවල සමහර මාධ්‍යවේදීන්ට පැවරී තිබෙන්නේ ඒ දේශපාලන ස්ථාවරත්වයේ ඒ දේශපාලන පක්ෂ අදහස සමාජයට ඉදිරිපත් කරන්න. හැබැයි සමහර නාලිකාවල මේ උදේට පත්‍ර කියපු අය පහුවදා ව්‍යවස්ථා විසරදයෝ හොඳයි. කවුරුත් ව්‍යවස්ථාව ගැන අවධානය යොමු කරලා තිබෙනවා. ඒක වැදගත් සාධකයක්. නිසා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නව සාකච්ඡාව, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නව අදහසක් මේ රටේ නිර්මාණය වෙලා තිබෙනවා. සෑම දේශපාලන ව්‍යාපාරයකටම අඩු වැඩි ප්‍රමාණයෙන් බලපෑම් කරමින් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ යමක් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව යමක් කරනවා නම් අන් කවරදාටත් වඩා වැඩියෙන් යම් ප්‍රමාණයකට අවධානය යොමු කරන්න පුළුවන්, අවධානය ලක් කළ යුතු දේශපාලන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ අරගලේ ජනතාවගේ පැත්තේ ජයග්‍රහණය. ඒක ඉතාමත් හොඳ ජයග්‍රහණයක්. ජනතාව දේශපාලනික ලෙස දැනුවත් වීම, ජනතාව දේශපාලන ලෙස අධ්‍යාපන ලබා ගැනීම, ඒක තමයි වමේ ව්‍යාපාරයන්ට, ප්‍රගතිශීලී ව්‍යාපාරයන්ට තිබෙන ලොකුම ජයග්‍රහණය තමයි ජනතාව දේශපාලන වශයෙන් දියුණු වීම. අපි අද මුණ දෙන අර්බුදය තමයි ජනතාව දේශපාලනික වශයෙන් නින්ද්‍රාශීලී වෙලා තිබෙන එක. ඒ නිසා මෙවැනි කලබැවිලි, මෙවැනි ගැටුම් හරියට කළමනාකරණය කරන්න අපි සමත් වෙනවා නම් ජනතාවට ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන්. ඒ නිසා ඒ පැත්තෙන් මේ සටනේ ඉමක් තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් මේ සටනේ මහින්ද රාජපක්ෂ වාඩි වෙලා හිට පුටුවේ හෙට උදේ 10ට රනිල් වික්‍රමසිංහ වාඩි වෙනවා. මේ සටනම එකත් පිළිගන්න. නේද? මහින්ද වාඩි වෙලා හිට පුටුවේ හෙට උදේ 10ට රනිල් වාඩි වෙනවා. එතකොට මහින්දගේ පුටුවේ රනිල් වාඩි වීමෙන් මේක කෙලවර වෙමින් තිබෙනවා. දැන් අපි කොතනද ඉන්නේ? ඔය පුටුවේ මහින්ද වාඩි වුණත්, ඔය පුටුවේ රනිල් වාඩි වුණත්, ඔය පුටුවේ ඕනනම් දෙන්නම ජෝඩු දාලා වාඩි වෙලා හිටියා. මේ රටට සිත සාන්තිය සුගතියක් නොවන බව අපි දන්නවා. ඒ නිසා අපිට ඔය පුටුවේ වාඩි වෙන්නේ කවුද කියන එක අපි මේ සටනේ ප්‍රධාන නිර්ණායකයෙක් ලෙස සලකා බැලුවේ නේ. මොකද ඔය පුටුවේ වාඩි වෙන්නේ කවුද? ඔය පුටුව මොකක් වෙනුවෙන්ද? එයි මේ රනිල් වික්‍රමසිංහයි මහින්ද රාජපක්ෂයි ඔය දෙන්නම ඔය පුටුවේ වාඩි වෙලා හිටියේ. දෙන්නම වාඩි වෙලා හිටියේ. දෙන්නම ඔය පුටුවේ නැගිටලත් හිටියේ. දැන් ඕනනම් දෙන්නම ජෝඩු දාලා වාඩි වෙලා ඉන්නත් පුළුවන්. හැබැයි රටේ ජනතාවට කිසිවෙත සාන්තිය සුගතියක් වෙන්නේ නැති බව අපි සාතික කරනවා. සාතික කරන්න දෙයක් නෑ, ඔප්පු කරලා දෙන ඒගොල්ලෝ. අපි මොකටද සාතික කරන්නේ?
ඒගොල්ලෝ ඔප්පු කරලා තියෙනවා. එහෙනම් දැන් අපිට අරගලේ නව දිශාවකට පරිවර්තනය කළ යුතු තිබෙනවා. දේශපාලන ඇති වෙන කලබැවිලි ජනතාව අවදි කරනවා. අවදි කරපු ජනතාව වෙත අපි හරි දේශපාලන පණිවිඩය දැන් ගෙනියන්න ඕන. මෙතෙන්ට එක්රැස් වෙලා ඉන්නේ අය මේ දේශපාලන කුමන්ත්‍රණය පරාජයට පත් කරන්න විශාල කාර්යභාරයක් කරපු ඔබ ගමේ දේශපාලන කලබගෑනියක් ඇවිල්ලා තිබෙනවා. ගමේ දේශපාලන කලබැවිල්ලක් ඇවිල්ලා තිබෙනවා. සමහර අය අපිට විවේචන කරන්න පුළුවන්. සමහර අය අපිව අගයන්න පුළුවන්. සමහර අය අපි කරපු දේ නොතේරෙන්න පුළුවන්. කවර වර්ගයේ හුරු දේශපාලන කලබැවිල්ලක් ගමේ තිබෙනවා. දැන් මොකද අපි දියත් කරන්න ඕනකම තිබෙන්නේ? දැන් දියත් කරන්න ඕනකම තිබෙනවා කවරක්වත් නෙවෙයි. මේ කැළඹිලි සහිත දේශපාලනයට අපි මැදිහත් වෙන්න ඕන. දැන් කුමන්ත්‍රණය අවසන් කියලා නේද? අපිට අපේ දේශපාලන ක්‍රියාමාර්ග අවසන් නැහැ. දැන් තමයි දේශපාලනේ හොඳම පොරපිටිය නිර්මාණය වෙලා තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි වෙනස් කෝණයක් බලපු අය යම් විවෘත කෝණකින් බලන්න පටන් අරගෙන තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණට වෙනස් ආකාරයෙන් ලියපු අය යම් සුභාසින්සන ආකාරයෙන් ලියන්න පටන් අරන් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පිළිබඳව යම් අනවබෝධයක් යම් ගැටලුකාරී ස්වභාවයක් තිබෙනවා නම් ඒකේ සැලකිත ප්‍රමාණයක निराකරණය වෙමින් තිබෙනවා. දැන් පස්සේ හොඳ තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. දැන් මොකද අපේ අභිප්‍රාය? අපේ අරමුණ තමයි මේ නිර්මාණය වී තිබෙන පස අපි ජනතා ජයග්‍රහණය සඳහා පෙරලා ගන්නේ කොහොමද? අස්වද්දන්නේ කොහොමද කියන ප්‍රශ්න අපි හැමෝම තිබෙනවා. ඉතාමත් හොඳ සාරවත් පසක් අපි හැමෝම තිබෙනවා. ඉතාමත් හොඳ සාරවත් පසක් තිබෙනවා. දැන් අපි හැමෝම තිබෙන ප්‍රශ්නේ තමයි මේ පසේ අස්වනු නෙලන්නේ කොහොමද? අස්සද්දන්නේ කොහොමද? මේ පස අස්සද්දන්න ඕන. මේක කනාටු පසක්. මේක වියලි පසක්. ඒ පසේ ඉතාමත් හොඳ සාරවත් බීජ පළ කරන්න පුළුවන් තත්වයක් නිර්මාණය වී තිබෙනවා. එනිසා ගම්වල ඉන්න ඔබ අපේ සමාජිකයන් වන විශාල ප්‍රමාණයක් එක්රැස් වී තිබෙන ඔබ සටන දියත් කළ යුතුයි. නැවත ගමත් පුරවැසියත් නව දේශපාලන ව්‍යාපාරයක් කොට ඒක රාශි කර ගැනීම සටනට අපි අවතීර්ණ වෙන්න ඕනකම තිබෙනවා. කිසි කෙනෙකුට මගහැර නොයන්න මගහැර යන්න අපිට අයිතියක් නෑ. අපි මේකේ කෙලවර යන්න ඕන අපි එතින්. ඒ සඳහා අපි අරගල කරමු. හැබැයි ඒ අනුව අපිට අරගල දෙකක් තිබෙනවා. එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂය බැලුබැල්මට යම් ප්‍රබෝධයක් ඇවිල්ලා තිබෙනවා. ඒ ප්‍රබෝධයෙන් රනිල් මෛත්‍රීපාල මහින්දගේ මේ කැතපන්නේ දේශපාලන සූදු ඉවහල් වුණා. ඒක සාමාන්‍ය කිසිදු පුරවැසියෙක්වත් අනුමත නොකරන කැතපන්නේ දේශපාලන සූදුවක්. ඒ දේශපාලන සූදුවට එරෙහිව පුරවැසියන් අවදි වී තිබෙනවා. ඒකේ යම් ධනාත්මක ප්‍රතිඵලයක් එක්සත් ජාතික පක්ෂයෙන් ලැබී තිබෙනවා අපි දන්නවා. හැබැයි සහතික වශයෙන් ඔය ප්‍රතිඵලය සතියක් දෙකක්වත් රඳවා ගන්න බැරි බවත් අපි දන්නවා. අපි දන්නවා. ඇමතිකම් බෙදෙනකොටම ලොකු එක ඉල්ලන බව අපි දන්නවා. ලොකු එක නොදෙනකොටම තරහ වෙන බවත් අපි දන්නවා. තරහ වෙනකොටම අනේකා කරපු හොරකම් අපිට කියන බවත් දන්නවා. කියනවා හොඳේ. එනිසා ඉදිරියේදී ඔවුන්ගේ ක්‍රියාමාර්ග යරි කවරෙද්ද? රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදය කවර ගති ලක්ෂණ රනිල් වික්‍රමසිංහ ගාව තිබුණේ? රනිල් වික්‍රමසිංහ අඩුම තරමේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් ආරක්ෂා කරාද? පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් අහනකොට රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කරන කතාවකදී රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ මැදිහත් වෙන විවාදයකදී මොකද කරන්නේ? රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එනවා ගීතා කුමාරසිංහ උස්ස ගන්නවා. ඉතින් රනිල් ගීතා විනෝද සමය පාර්ලිමේන්තුව එහෙම තමයි තිබුණේ. පාර්ලිමේන්තුව කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහට විනෝද වීම සඳහා තියෙන තැන. කවුරු හරි කෙනෙකුට කටකඩිච්ච වචනයක් කියනවා. එතුමට තේරෙන්නේ නැත්නම් අපිට තේරෙන්නේ නැත්තේ. තේරෙන්නේ නැති හින්දාම කට්ටිය hina වෙනවා. ඇත්ත මේ කියන්නේ. ඉන්ද පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරපු නායකයෙක් නෙවෙයි. මේ රටේ ආර්ථික පාවදන ගිවිසුම් අත්සන් කරනකොට ඒ ගිවිසුම් වලට අඩුම තරමේ ව්‍යවස්ථාවේ තිබෙන වගන්තුවත් ආරක්ෂා කරපු නායකයෙක් නෙවෙයි. සිංගප්පූරු ගිවිසුමක් වෙනි ආර්ථිකයට ප්‍රධාන ලෙස බලපාන ගිවිසුමක් අත්සන් කරනවා නම් ව්‍යවස්ථාවට අනුව විවාදයක් තියෙන එක ඒකට යටත් වෙනවද නැද්ද කියලා. නමුත් ව්‍යවස්ථාවට අපි විශ්වාස කරන සිංගප්පූරු ගිවිසුම යටත් වී තිබුණා. අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවේ 3-2 අනුමැතිය ගත යුතු තිබුණා. අත්සන් ගත්තේ නැහැ. මොන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මද ආරක්ෂා කරේ? හම්බන්තොට වරාය විකුණනකොට කැබිනට් මණ්ඩලයේ තීරණය මොකක්ද? හම්බන්තොට වරාය විකුණන වෙලාවේ කැබිනට් මණ්ඩලයේ තීරණය තමයි
හම්බන්තොට වරාය විකිණීමට පෙර විකිණන ගිවිසුම අත්සන් කරන්න පෙර පාර්ලිමේන්තුවේ විවාද කර පාර්ලිමේන්තුවේ යහපත් සංශෝධන ඇතුළත් කොට ගිවිසුම සංශෝධනය කොට අත්සන් කරන්න. ඒකයි කැබිනට් මණ්ඩලයේ යෝජනාව. රනිල් අත්සන් කරේ කොහොමද? සිකුරාදා පාර්ලිමේන්තු විවාදේ සෙනසුරාදා අත්සන් කරා. විවාද කඩාකප්පල් වුණා. සෙනසුරාදා උදේ 10ට අත්සන් කරා. කැබිනට් තීරණ වලටවත් ඇහුම්කන් නොදුන්නු නායකයෙක්. එනිසා රනිල් වික්‍රමසිංහ තමන්ගේ පාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සාර ධර්ම ආරක්ෂා කරගන්න බැරි වෙච්ච නායකයෙක්. ඒ වගේම අපේ හරිනි අමරසූරිය කිව්වා වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම ගති ලක්ෂණය ආර්ථිකයේ සමානතාවය සාධාරණත්වය. ඒ සාධාරණත්ව සමානතාවයේ මොනමින්මද රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කරේ. අයවැය ලේඛනයේ සමාජ සාධාරණත්වයෙන් මින් ආරක්ෂා කරාද? ආර්ථික යෝජනාවලදී ආර්ථික කුමන සාධාරණත්වද ආරක්ෂා කරේ? එනිසා ප්‍රජාතන්ත්‍රවාදයේ ඇත්ත මුරකරුවන්නේ වේ රනිල් වික්‍රමසිංහලා. ඔය අලුත් ව්‍යවස්ථාවක් හදන සාකච්ඡාවේ තිබෙනවා සමාජ අයිතීන් මූලික අයිතිවාසිකම් ගැන ඇතුළත් විය යුතුයි කියලා. යෝජනාවක් තිබෙනවා. අපි හරිනම සූරි මෙතුමී ගියා ඒ මහජන අදහස් ගන්න. අධ්‍යාපනයේ සෞඛ්‍ය රැකියාවක් කිරීමේ අයිතිය, නිවාසයක් ලබා ගැනීමේ අයිතිය, ඒවා මූලික අයිතීන් හැටියට ඇතුළත් කළ යුතුයි කියලා නව ව්‍යවස්ථාව හදන සාකච්ඡා මණ්ඩපවල ඇතිතරම් යෝජනා ඇවිල්ලා තිබෙනවා. හැබැයි නව ව්‍යවස්ථාව හදන්න යනකොට මිනිසුන්ගේ ජනතාවගේ සමාජ අයිතීන් කිසිවක් මූලික අයිතියක් ලෙස පිළිගන්න රනිල් වික්‍රමසිංහලා සූදානම් වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහලාගේ ඒජන්තවරු ඇතිතරම් උත්සාහ කරේ ඒවා මූලික අයිතියක් බවට මූලික අයිතිවාසිකම් ලෙස පත් කිරීම වළක්වන්න. එනිසා ඒගොල්ලෝ කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ මුරකරුවන් නෙවෙයි. ද රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදයේ හොර මුරකරුවා. පරාද කරන්න පුළුවන් බය වෙන්න එපා. ඒක අපි ඉලිදරව් කරමු. ඒ කඳවුර එහෙම. අනිත් කඳවුර මොකක්ද? අනිත් කඳවුර රාජපක්ෂගේ කඳවුර. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගහලා යන්න ආසන්න බල්බ් එක. අනේ ගණන් ගන්න එපා. අපි එතුමට කියන්නේ අනේ කරුණාකරලා තව පිස්සු වැඩක් නොකර හිටපන්. එච්චරක් ඇති. ඊට වඩා මේ මෛත්‍රීපාල මහත්තයත් එක්ක එල්ලෙන්න මෛත්‍රීපාල මහත්තයත් එක්ක රණ්ඩු කරන්න නම් අපි ලෑස්ති නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගහලා යන බල්බ් එක නේද? නිකම් බල්බ් එකකුත් ටියුබ් ලයිට් එකක් නේද? ඒ නිසා අපි එතුමට කියන්නේ එකයි අවධාරණය කරන්නේ තවත් පිස්සු වැඩක් නොකර හිටපන්. තව ලබන අවුරුද්ද නොවැම්බර් දක්වා ඉන්න පුළුවන්. හැබැයි කඳවුරක් නිර්මාණය වෙනවා යලි. ඒ තමයි රාජපක්ෂ කේන්ද්‍ර කරගත්තු කඳවුර. ඒ කඳවුරේ දේශපාලනය මොකක්ද? ඒ කඳවුරේ පැවැත්ම මොකක්ද? ඒ කඳවුරේ දේශපාලනයත් ඒ කඳවුරේ පැවැත්මත් මූලික වශයෙන් ජාතිවාදී, ගෝත්‍රවාදී, ආගම්වාදී. ඒක තමයි රාජපක්ෂගේ පදනම බවට පත් වෙමින් තිබෙන්නේ. පත් වෙලා තිබුණත් ඒක නැවත ඒ රංගනයට තමයි මුණ දෙන්න පටන් ගන්නේ. ඒ රංගනය තමයි පණ පොන්න පටන් ගන්නේ. ඒ නිසා දණ්ඩෙන් පහර කැපු සර්පයා වේගෙන් දඟලනවා, වේගෙන් දෂ්ට කරන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි කුමන්ත්‍රණය කරලා කුමන්ත්‍රණ අසාර්ථකත්වයට පත් වෙච්චි රාජපක්ෂලා වේගෙන් ජාතිවාදයට ආගම්වාදයට දිශාවට නැඹුරු වෙමින් තිබෙනවා. මොනතරම්ද කියනවනම් ශ්‍රේෂ්ඨාධිකරණ අගමැතිතුමාගේ ආගමත් එක්ක සම්බන්ධ වෙච්ච විවේචන ගොඩනගමින් තිබෙනවා. ඔහු අහවල් වර්ගයේ ආගම් භක්තිකෙක් නිසා තමයි මේ වර්ගයේ තීන්දුවක් දුන්නේ කියලා. එතෙන්ට යමින් තිබෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා දේශනා කරමින් තිබෙනවා. මේ මාතෘභූමියට එරෙහිව කරන කුමන්ත්‍රණයක්. කවුද මේ මාතෘභූමිය ආරක්ෂකයා? කවුද මාතෘභූමිය ආරක්ෂකයා? මහින්ද රාජපක්ෂ මාතෘභූමිය ආරක්ෂකයා. පවුලටම නඩු. මොනවා කරලාද? මාතෘභූමිය දේපල හොරකම් කරලා. මාතෘභූමිය දේපල හොරා. මාතෘභූමිය ආරක්ෂකයා. ඇත්තද? යෝසිතට නඩු තියෙනවා. යෝසිතට නඩුවක් තියෙනවා. නාමල්ට නඩු දෙකක් තියෙනවා. බැසිල්ට නඩු දෙකක් තියෙනවා. ගෝඨාභයට නඩු දෙකක් තියෙනවා. සිරන්තිට නඩුවක් දාන්න පුළුවන් රනිල් නොදා ඉන්නවා.
මහින්දට යාන්තම් බේරලා තියෙන මුක්තිය හින්දා ඒකත් බලන්න ඕන තියනවද කියලා අපෝ. මොකද චන්ද්‍රිකාට තිබ්බේ නැහැ නේ අර වෝටර්ස් නඩුවේදී. හරිද? ඉතින් පවුලක් රටේ ධනය හොරකම් කරලා තිබෙනවා. මහජනයාගේ ධනය හොරකම් කරලා තිබෙනවා. මහජනයාගේ ධනය හොරකම් කරන මිනිහෙක් දේශප්‍රේමියෙක් වෙන්නේ කොහොමද? මාතෘ භූමියට ප්‍රේම කරන්න වෙන්නේ කොහොමද? ජනතාවට ආදර කරන්න වෙන්නේ කොහොමද? අඩුම තරමේ මතක තබා ගන්න. සාමාන්‍ය ගමේ හොරේ හොරකම් කරන පුරවැසියෙක් ජීවත් වෙන්න විදියක් නැත්තම් හොරකම් කරනවා. හොරකම් කරලා ඇවිල්ලා නේද දරුවා නිදාගත්තට පස්සේ තමයි හොරකම යන්නේ. දරුවා ඇහැරෙන්න කලින් ඇවිල්ලා බුදියා ගන්නවා. බුදියාගෙන උදේ නැගිටින්නේ ගෙදර හිටියා වගේ. එයි ගමේ ඉන්න සාමාන්‍ය හොරකම් වලට ඇබ්බැහි වෙච්ච කෙනෙක්වත් තමන්ගේ පුතාට හොරකම් කරන බව පෙන්වන්නේ. උදේ ඔළුව අත ගාලා ඉස්කෝලේ යවනවා හොඳ පුරවැසියෙක් වෙයන් කියලා. මේගොල්ලෝ එහෙමද? තාත්තාත් හොරකම් කරනවා පුතාත් හොරකම් කරනවා. එකට හොරකම් කරනවා. මොන જાති දේශප්‍රේමීන්? තාත්තයි අම්මයි පුතයි මල්ලි බාප්පයි ලොකු බාප්පයි මොන්නේ දේශප්‍රේමීන්ද? මේගොල්ලෝ දේශප්‍රේමීන් නෙවෙයි. මේගොල්ලෝ තවරාගත්තු දේශප්‍රේමීන්. මෙරට මාතෘ භූමියටත් මෙරටේ ජනතාවටත් අකලංක ලෙස ප්‍රේම කරන කිසිවෙකුට මෙරටේ මහජනයාගේ දේපල සතයක් හොරකම් කරන්න හැකියාවක් නැති බව මතක තබා ගන්න. මෙරටේ දේශප්‍රේමී මිනිස්සු මේ මාතෘ භූමියත් මෙරටේ ජනතාව වෙනුත් ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන්න පුළුවන් මිනිස්සු තමයි මෙරටේ දේශප්‍රේමී. මේ හොර පවුල දේශප්‍රේමී වෙනවා. ඉස්සරට අවසන් ඕක වීරවංශ දේශප්‍රේමී නඩු දෙකයි. නෝනටත් නඩුවයි. එක නඩුවක් මොකද? මතක තබා ගන්න. 2010 ඉඳන් 2015 දක්වා ලක්ෂ 700ක් උපයාගත්තේ කොහොමද කියලා. 2010 ඉඳන් 2015 වෙනකොට ලක්ෂ 700ක් පේන්න තියෙන දේපල. ලක්ෂ 700ක්. කොහොමද උපයාගත්තේ? මොකක්ද දේශප්‍රේමීත්වය කියන්නේ? කඩල වගේ වර්ගයක්ද? විකුණ යන. දේශප්‍රේමීත්වය කියන්නේ බහන්න විකුණ යන බහණ්ඩයක්ද? ඔව්. ඒගොල්ලන් දේශප්‍රේමීත්වයේ ජීවිකාව. මහජනක දේපල හොරකම් කරලා කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරලා මහජනක දේපල. ගෙදර ලයිට් බිල 1,21,000යි. ගෙදර ලයිට් බිල මාසේ ලයිට් බිල 1,21,000යි. මහජනක ධනෙන් 1,21,000ක ලයිට් බිලක් ගෙවනවා. ලයිට් බිලක් ගෙවලා කියනවා දේශප්‍රේමීත්වය. මොකද නේද මව්බිමේ පචායුධය මව්බිමේ දේශප්‍රේමීන්ද? මම මේක නැවත අවධාරණය කරන්න මේ අය ගැන. මේක තමයි ඉස්සරහට මතුරන්න දෙන මන්ත්‍රය. තමුන්නාසලා ගම්මල ගිලා බය නැතුව මේ ජාතිවාදයට ආගම්වාදයට මේ ගෝත්‍රවාදයට රැහෙවා සටන අපි පටන් ගත යුතු තිබෙනවා. මේක තමයි අපේ සටන් පෙරමුණ බවට පත් වෙන්නේ. සහතික වශයෙන් මේක තමයි ඉදිරි සටන් පෙරමුණ. මතක තබා ගන්න. මහින්දානන්ද දේශප්‍රේමිය. මහින්දානන්ද මට ඇවිල්ලා කියනවා ඔන්න දාන්න මාධ්‍යය. මහින්දානන්ද කීප එකක් මං කියනවා. මහින්දානන්දට නඩු වැටුණා මං ගාවට ඇවිල්ලා කියනවා අපි මොන හොරුද? ජොන්ස්ටන්නේ හොරා. ජොන්ස්ටන් නඩු නෑ මට නඩුලු. මහින්දානන්ද කිව්වේ. කියන්න ඕන මේගොල්ලෝ ගැන. ඒ වගේම බැසිල් රාජපක්ෂ ගැන මට කියලා කියනවා. බැසිල් ඉන්න රනිල් එක ඩීල් එකක් දාගෙන. බැසිල්ගේ තියෙනවලු එළු පට්ටියක්. මම දන්නෙත් නෑ. මහින්දානන්ද කිව්වේ. එක එළුවක ලක්ෂ 3යිලු වවිස්සාවෙල්ල පැත්තේ. ඉතින් මහින්දානන්ද කියනවා මහින්දානන්ද මොන හොරාද බැසිල් හොරා කියනවා. දේශප්‍රේමියද මේගොල්ලෝ. මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන අය. ජොන්ස්ටන් දේශප්‍රේමියද? මහින්දානන්ද රෝහිත අබේගුණවර්ධන දේශප්‍රේමියද? එස්.එම්. චන්ද්‍රසේන දේශප්‍රේමියද? එස්.එම්. චන්ද්‍රසේන හොරකම් කරේ කොතනින්ද? මාවිල්ලාරු සොරව වැහුවා. යුද්ධ පටන් ගන්නකොට වගා කරලා තිබුණු කුඹුරු සාම්පූර් ප්‍රදේශේ මාවිල්ලාරු වල වතුර නැතෝ කුඹුරු ටික විනාශ වුණා. කුසිරක්ෂණ මණ්ඩලය තීන්දුවක් ගත්තා ගොවි ජනතාවට වන්දි ගෙවන්න. වන්දි ගියේ කාටද? කවුද වැඩියම වන්දි ගත්තේ? කුසිරක්ෂණ මණ්ඩලය කොල්ලුපිටියේ කොමර්ෂල් බැංකු ශාඛාවෙන්
අනුරාධපුරයේ කොමර්ෂල් බැංකු ශාඛාවට සල්ලි මාරු කරා ජොයින්ට් account එකට. කවුද ජොයින්ට් account එක? SM චන්ද්‍රසේනයි නෝනයි. මාවිල්ලාරු පැත්ත පළාතේ කුඹුරක් නැහැ. යුද්ධ යනකොට ගොවි ජනතාවගේ කුඹුරු විනාශ වුණා. වන්දි ගවන්න තීන්දුව ගත්තා. SM චන්ද්‍රසේන වන්දි ගත්තා. දැන් දේශප්‍රේමී. SM කියලා කියන්නේ සාම්පූර් මාවිල්ලාරු චන්ද්‍රසේන. දේශප්‍රේමී මේ කල්පනා කරලා බලන්න. එනිසා මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු ත්‍රාඩ රැලක් මාතෘ භූමියත් ආගමත් අද උපයෝග කරගෙන තිබෙනවා. එනිසා අපි මේ රටේ ජනයාගෙන් ඉල්ලා හිටින්නේ මේ මාතෘ භූමිය පිළිබඳ අපිට අකලංක ප්‍රේමයක් තිබෙන මිනිස්සු. මේ රටේ මහජනයා පිළිබඳව අසීමිත ප්‍රේමයක් සහ ආදරයක් තිබෙන මිනිස්සු අපි. මතක තබා ගන්න. සෑම ආගමක් පිළිබඳව ගරුත්වයක් සහ භක්තියක් තිබෙන මිනිස්සු අපි. මතක තබා ගන්න. අපි ආගම දේශපාලන සම්බන්ධ කරගන්න මිනිස්සු නෙවෙයි. ආගමත් එක්ක දේශපාලන කරන මිනිස්සු නෙවෙයි. හැබැයි සෑම ආගම් ලබ්ධිකයෙකුදම තමන්ගේ විශ්වාසය, තමන්ගේ ඇදහිමේ අයිතිය, තමන්ගේ භක්තිය සමාන ලෙස පිළිගන්න දේශපාලන ව්‍යාපාරය. ඒක තමයි බුදුදහම. මතක තබා ගන්න. එනිසා නැවත රාජපක්ෂලා පණපවන්න හදන්නේ. අද මේ ප්‍රකාශය බැලුවා. මේ ප්‍රකාශය ඇතුළේ මොකද කියන්නේ? මේ ප්‍රකාශය ඇතුළේ දිගින් දිගටම පෙන්වා දෙමින් තිබෙන්නේ රට කඩන ව්‍යවස්ථාවක් හැදෙනවා. අපි తాවකාලික හිතමු රට කඩන ව්‍යවස්ථාවක් හැදෙනවා කියලා. ඉතින් සම්මත කරගන්න පාර්ලිමේන්තුව 3න් 2ක් වුණා පළවෙනි එක. කොහෙද 3න් 2ක් තියෙන්නේ? රාජපක්ෂ කියනවනම් එයා ගාව 102ක් තියෙනවා කියලා මේකෙත් කියන 102ක් තියෙනවා. එහෙනම් අනිත් පැත්තට දෙන 123යි. ඔක්කොම එකම වුණා. කතානායක අත ඉස්සුවා. 3න් 2ක් තියෙනවා. නිසා මේ පාර්ලිමේන්තුව රට කඩන පළාත් නමයට කඩපු ෆෙඩරල් හදන්න පුළුවන්. පට්ටපල් බොරු මේක. හැබැයි මේකෙත් මතුරනවා මේ ෆෙඩරල් හදන වැඩක් ආවනේ ඒකට මේ. මේක කියන්න හදන්නේ. මාතෘ භූමියට ඇරෙව මරපතල කුමන්ත්‍රණයක් තියෙනවනේ. මේ කුමන්ත්‍රණයට ඇරෙවල මේ සටන දියත් කරා මතක තබා ගන්න. අපි දන්නවා අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඔවුන්ට අපේ රට පිළිබඳ දේශපාලන සංස්කෘතික ආර්ථික ශාස්ත්‍රයේ න්‍යාය පත්‍ර තිබෙනවා. ඒවා හොඳින් දන්න දේශපාලන ව්‍යාපාරයක් අපි. හැබැයි රාජපක්ෂලා දැන් හැම කෙනාටම කියන ඩොලර් ගන්නවා. කට ඇරිය ඩොලර්. මේ ඩොලර් ගන්න විදිහට හරිද? රුපියලට ගෙවන්න ඕන හරිනම් ඩොලර් 180. ඒ තරම් ඩොලර් කඩ කට්ටිය. හැබැයි අපි අහනවා කවුද ඩොලර් අරන් තියලා කියලා ඔප්පු වෙලා තිබෙන්නේ? මේ රටේ මොන දේශපාලකයාද විදේශ සමාගම් වලින් ඩොලර් ගත්ත කියලා ඔප්පු වෙලා තිබෙන්නේ කවුද? රාජපක්ෂ චීන සමාගම් වලින් ඩොලර් මිලියන 7.6ක් ගත්ත කියලා ඔප්පු වෙලා තිබෙනවා. රාජපක්ෂ කියනවා ඒකට නඩු දානවලු. මන් නැවතත් කියන්නේ පුළුවන් නම් දාපන් නඩු. සෑම චෙක්පත් අංකයක්ම මාරු කරපු බැංකුව මාරු කරපු දිනේ ඒ සියල්ල ජනතා විමුක්ති පෙරමුණ අපි ගාව තියෙනවා රාජපක්ෂ. කාටද මේ ඩොලර් කාකු කියන්නේ? කාටද ඩොලර් කාකු කියන්නේ? චීනෙන් ඩොලර් මිලියන 7.6ක් ඩොලර් වලින් ගත්තේ රාජපක්ෂලා. ඒ විතරක්ද? රාජපක්ෂගේ නේන බැසිල්ගේ නෝන ඩොලර් මාරු වෙලා මාරු වුණාම අගේ 1,93 ලක්ෂයයි පුෂ්පා රාජපක්ෂ. කොහෙන්ද පුෂ්පා රාජපක්ෂ 1,93 ලක්ෂයක් ගත්තේ? කොහෙන්ද? චීන සමාගම් වලින් ඩොලර් ගත්තේ බැසිල්ලා. මතක තබා ගන්න. මේ අමුතු වර්ගයේ දේශප්‍රේමී බැසිල් රාජපක්ෂ පරාදුනම පැනලා ගියේ කොහොමද? ඇමරිකාවට මාතෘ භූමිය. මෙහෙට එනවා බිස්නස් වලට. එහෙට එනවා පදිංචියට. මේක නැත්ත කතාව. නිසා මේගොල්ලෝ දේශප්‍රේමී නෙවෙයි. දල සලහ පෙරුම. 2000 ඡන්දෙ ඉල්ලුවෙත් නෑ. ඡන්දෙ ඉල්ලන්න තෝ පැනලා ගියා. පැනලා ගිහලා හිටියේ ඇමරිකාවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණා. ජනාධිපති වුණාට පස්සේ ආවා. කදිරගාමර මහත්තයා මැරිලා ඝාතනය වුණාට පස්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පුරප්පාඩුව තිබ්බා. ඔය පුරප්පාඩුවට පාර්ලිමේන්තුවට රිංගුවා. ඒ රිංගපු ඩලස් දේශප්‍රේමිය. ඊයේ මං අහගෙන ටීවී එකේ.
මේ දේශප්‍රේමීන්ද? මේ දේශප්‍රේමීත්වයේ මහජනයා රැවට්ටීම සඳහා අටවලා තියෙන ලොකුම උගුල රාජපක්ෂලාගේ. තමන්ගේ කැත්ත කිලිටි ශරීරය වසා ගැනීම වෙනුවෙන් ජාතිවාදය වපුරනවා. ආගම්වාදය වපුරනවා. ඒ නිසා අපේ සටනේ කේන්ද්‍ර හරි පැහැදිලි. සටනේ කේන්ද්‍රය තමයි මේ ජාතිවාදයට, ආගම්වාදයට, ගෝත්‍රවාදයට, අශිෂ්ටත්වයට ශිෂ්ටත්වයේ සටන ජනතා විමුක්ති පෙරමුණ කොඩි අතර ගන්න ඕනකම තිබෙනවා. අපි ලෑස්ති මේ අශිෂ්ටත්වයේ ශිෂ්ටත්වයේ පෙරමුණ නියෝජනය කරන්න. ඒකයි ඒ කඳුරට එරෙවි. රනිල්ගේ කඳුරට එරෙවි සටන අපිට තිබෙනවා. දැන් අපේ සලස්ම ඉතා පැහැදිලි. පළවෙනි එක මේ පාර්ලිමේන්තුවට කාටවත් අයිතියක් නැහැ දිගු කාලයක් ආණ්ඩු කරන්න. මේ පාර්ලිමේන්තුව කාටද ආණ්ඩුවක් කරන්න අයිතිය තියෙනවද? එහෙට මෙහෙට පැනපු කට්ටිය මේ සෙන්ටර් මාකට් දෙකක් විවෘත කරලා තිබ්බා. එක මාකට් එකක් කොල්ලපිටිය අරලිය ගහ මන්දිරය අරලිය ස්ටෝස්. අනිත් මාකට් එක ගෝල්පේස් පිටියේ ජනාධිපති මන්දිරය ගෝල්පේස් ස්ටෝස්. මොකද කරන්නේ? සමහර අය රැට අරලිය ගහ මන්දිරේ මාකට් එකේ ගාන බලනවා. උදේට ජනාධිපති මන්දිරේ ගෝල්පේස් පිටියේ මාකට් එකේ. එහෙමනේ හෙට මෙහෙට පැන්නේ. දවසක් මම යනකොට වාහනේ වසන්ත දිසානායක වසන්ත සේනානායක කොල්ලු පිටේ වටරවුමේ කැරක් කැරක ඉන්නවා. කොල්ලු පිටියෙන් බයිනවද ගෝල්පේස් වලින් බයිනවද කියලා බලන්න. මේ පාර්ලිමේන්තුවේ කාටද සුජාත අයිතියක් තියෙන දාණ්ඩුවක් කරන්න. මේ පාර්ලිමේන්තුවේ කිසිවෙකුට අද කවුරු මොන විදියට 113 හදාගත්තත් දිගු කාලයක් ආණ්ඩුව කරන්න අයිතියක් නැහැ. හැබැයි මේ පාර්ලිමේන්තුවේ පැවරලා තිබෙන නිශ්චිත කාර්යභාරයක් පැවරී තිබෙනවා. ඒ කාර්යභාරය තමයි එක මේ කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් දෙන්න ඕන. මතක තබන්න. මේක දේශපාලන කුමන්ත්‍රණය. රට ආපස්සට ඇද්දුවා. ආර්ථිකය කඩාවැට්ටුවා. සංචාරක ව්‍යාපාරයට විශාල බලපෑමක් ඇති කරලා ලෝකයේ හැමෝම අපේ රට අපකීර්තියටපත් කරා. මේක මෛත්‍රීගේ මහින්දගේ ආණ්ඩුවක් නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මෛත්‍රීගේ මහින්දගේ රටක් නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ රට අපේ රට. මතක තබා ගන්න මෛත්‍රී මහත්තයා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා තමන්ගේ ඉන්න නෝනයිති හොරෙන් වෙන නෝන කෙනෙක් ගෙනාව නම් අපිට ඒක අදාළ නැත. අපිට අදාළ නැහැ. හැබැයි තමුනාසල මේ සූදුව කෙලියේ මේ කුමන්ත්‍රණය කරේ අපේ රට උකස් තිබේ අපේ ජනතාව බිඳවැටුවේ අපේ ආර්ථිකය. මේකට වන්දි ගෙවන්න ඕනේ නැද්ද? වන්දි ගෙවන්න ඕනේ නැද්ද මේකට? මේ රටේ ආර්ථිකයටත් මේ රටටත් මේ රටේ ජනතාවට කරන අපරාධයට කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් දෙන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් ඕකට පපුව ඉස්සරහට දාගෙන ඉන්නේ නැති බවත් අපි දන්නවා. රනිල් දැන් හිතන්නේ ඇති යාන්තම් කොහොම හරි පුටුවේ වාඩි වුණානේ ඔච්චරයි. මොදන්න. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ අපි උපරිම ලෙස උත්සාහ කරනවා කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් ලබා දීම සඳහා අවශ්‍ය වෙන නීති සම්පාදනය කරන්න මේ පාර්ලිමේන්තුව. ඒක තමයි මේ කුමන්ත්‍රණයෙන් පසු අපේ පළවෙනි පියවර. දෙවෙනි පියවර විධායක ජනාධිපතිතුමා හොස්ස කිරීමේ 20 වෙනි සංශෝධනය සම්මත කරන්න ඕන. මේ පාර්ලිමේන්තුවක සම්මත කළ යුතු තිබෙනවද? එයි විධායක ජනාධිපතිතුමේ තිබෙන අනිටු ප්‍රතිවිපාක ඕනෑමටත් වඩා වැඩි මේ රටේ ජනතාව දැන් අත්විඳලා තිබෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන වැනි ධනේශ්වර චින්තකේ ඒකාධිපති චින්තනය සහිත මිනිස්සෙක් ඔය පුටුවේ වාඩි වෙලා මේ රට කරපු විනාශය අපි දැක්කා. යුද්ධ දෙකක් නිර්මාණය කරා. ප්‍රජාතන්ත්‍රවාද විනාශ කරා. රට එවදින කරකෝප්පුව බවට පත් කරා. මිනිස් සිරුරු කඳු ගණන් ගොඩ ගැහුණා. ජේ.ආර්.ගේ ඔය පුටුවේ වියරුව. ප්‍රේමදාසත් එහෙමයි. ප්‍රේමදාසත් ඔය පුටුවේ වාඩි වෙනකොට ප්‍රේමදාස මහත්තයට කිව්වේ දුප්පතාගේ හිතවතා කියලා. වාඩි වෙනකොට කිව්වේ. ඒතර වාඩි වෙනකොට දුප්පතාගේ හිතවතා මේ යනකොට රටේ ජනතාව පාරවල් වල කැවුම් ඉව්වා කිරිබත් කෑවා. ඇයි වාඩිනකොට දුප්පතාගේ හිතවතා මේ යනකොට මරුසිරා. ඒක ඉතිහාසය. චන්ද්‍රිකා කුමාරතුංග කට්ටිය වැළුවා පිරිමි අය આવොත් තමයි යොතන අප්සෙට් කාන්තාවක් આવොත් නම් ලලනාවට ලාලිත්‍යයට ඉඳී කියලා. එහෙමනේ හිතන්නේ. ඉතින් චන්ද්‍රිකා කුමාරතුංග ඇවිල්ලා වාඩි කරවලා බැලුවා. වාඩි වෙනකොට විහාරමාදේවි එහෙමනේ ආවේ. විහාරමාදේවි යලි සම්ප්‍රාප්තිය. මට මතකයි පෝස්ටර් ගැහුවා සාමයේ දූතිකාව.
නිල් ආකාශයේ සුදු පරවිය ඉගිලෙනවා. එවනේ පෝස්ටර් ගැහුවේ කාලේ. හැබැයි 2005 ගෙදර යනකොට 94 චන්ද්‍රිකාවක වාඩි වෙනකොට විහාරමාදේවි 2005 ගෙදර යනකොට චෞර රැජින පුටුව රට්ට කරලාද විනාශ අති මහත්. ඊළඟ මහින්ද රාජපක්ෂ මහත්තයෝක වාඩි වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයෝක වාඩි වෙනකොට ගිරවාපත්තුවේ ඉපදුණු කුරහන් තලප කන වෙල්ලිපනල්ල ඇවිදින පැල් කවියක් කියන කුරහන් සාටකේ දාගෙන ඉන්න ගිරවාපත්තුවේ සුලං හමන ගැමියා 2015 ගෙදර යනකොට කම්බ හොරා මේ පුටුව මොනතරම් විනාශයක් වෙරට කරා 2015 මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එනකොට පොළොන්නරුවේ වෙල්ලිපනල්ලි නේද සමහර අය කිව්වේ පොළොන්නරුවේ නේද හැම කන්නටම ගහපු කුඹුරේ හිටියා කියලා එහෙම කිව්වේ කට්ටිය ඉතින් එහෙම ගෙනාවා නේද සමහර අය කිව්වා නේද මේ වගේ කෙනෙක් නම් මේකේ විසුකුරුභාවය දකින්න නැති වෙයි එහෙම කෙනෙක් ගෙනලා වාඩි කරුවා එයා තමයි කරන්න පුළුවන් පිස්සු වැඩ ඔක්කොම කරේ ඉතින් මොකද තව කාටද පුළුවන්කම තිබෙන්නේ මේ ධූරය රකින්න ඕන කියලා වෙන ආර්ථික තලයට කරපො දේශපාලනයට කරපො දේශපාලන සංස්කෘතියට කරපො දේශ පක්ෂවලට කරපො පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයට කරපො අධිකරණයට කරපො මේ ඔක්කොම පැත්තකින් තියන්න මේ ඔක්කොම පැත්තකින් තිබ්බත් මේකේ වාඩි වෙච්ච මිනිහට වෙච්ච දේ බැලුවත් ඇති අනිත් පැත්තකින් තියන්න මේකේ වාඩි වෙච්ච කෙනාට වෙච්ච දේ බැලුවත් මේක අහෝසි කරන්න ඕන ඒ නිසා ඊළඟ ප්‍රයත්නය තමයි අපේ 20 වෙනි සංශෝධනය මේ පාර්ලිමේන්තුවේ සම්මත කොට විධායක ජනාධිපතිතුමා අහෝසි කිරීම ඒක තමයි තියෙන්නේ ඊළඟ ලබන අවුරුද්දේ මුල් මාස 6 ඇතුළත පාර්ලිමේන්තු විසිරුව හැර නව ජනවරමක් සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් ලබා ගැනීම තමයි ජනතා විමුක්ති පෙරමුණ ආරම්භය. සමේ පාර්ලිමේන්තුවේ කෙටි කාලින කාර්යයක් පැවරී තිබෙනවා. දිගු කාලින කාර්යයක් වෙනුවෙන් පාර්ලිමේන්තු විසිරුව හැර නව ජනවරමක් රටේ ජනතාව විසින් අත්පත් කරගත යුතු තිබෙනවා. නව ජනවරමක් රටේ ජනතාවගෙන් ලබා ගත යුතු තිබෙනවා. ඕක තමයි මේ කුමන්ත්‍රණයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණේ කුමන්ත්‍රණයත් එක්ක ගැට ගැසී තිබෙන ගමන් මාව. ඒ කුමන්ත්‍රණයත් එක්ක ගැට ගැසී තිබෙන ගමන් මාව. හැබැයි තවත් ගමන් මාවතක් අපිට තිබෙනවා. අවුරුදු 70ක මේ දේශපාලනේ අතිශය ජරා ජීර්ණ දේශපාලනයක් බවට පත් වී තිබෙනවා. ආර්ථික විශාල ලෙස කඩාවට්ටවා තිබෙනවා. අපේ රට ණය කියන මුහුදක ගිල්වා තිබෙනවා. ණය කියන මුහුදේ ගිල්වා තිබෙනවා ශ්‍රී ලංකා රාජ්‍යය. අපරාධ වලින් ගහන වෙච්ච රාජ්‍යයක් නිර්මාණය වෙලා තිබෙනවා. අවුරුද්දකට වාහන අනතුරු 30000ක් වන රාජ්‍යයක් නිර්මාණය වෙලා තිබෙනවා. 2016 වසරේ අවුරුදු 16ට වඩා අඩු දරුවියන් 1200ක් කවර වර්ගයේ හෝ දූෂණයට ලක් වෙලා තිබෙනවා. 2016 වසරේ රුපියල් 25000ට වඩා වැඩි මංකොල්ල කෑම 4000ක් සිද්ධ වෙලා තිබෙනවා. සතර අතින් කඩාවැටි සමාජයක් තිබෙනවා. සෑම කෙනාටම බියජනක තත්වයක් හදන අනාරක්ෂිතභාවයක් හදන සුරක්ෂිතභාවයක් නොමැති වියලි සමාජයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා මේ සමාජය සුවපත් කරන්න ඕන. මේ සමාජයට තෙතමනය ගේන්න ඕන. මේ සමාජය එකිනෙකාට ගරු කරන එකිනෙකාට අධ්‍යාත්මික බැඳී සිටින ලෙන්ගතුකමත් සහිත සමාජයක් බවට පරිවර්තනය කරන්න ඕන. හැබැයි අද අපේ සමාජය මොකද? එකිනෙකාට සැකයෙන් බලන, එකිනෙකා කෙරෙහි වෛරයෙන් බලන, පාර යනකොට කවුරු හරි හැප්පුණොත්, ගෙදර එනකම් මුණුමුණු ගගා යන, පාර යනකොට කවුරු හරි ත්‍රිවිල් එකක් දැම්මොත්, ගෙදර එනකම් බැන බැන යන තෙතමනයක් නැති වියලි සමාජයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා මේ සමාජය සුවපත් කිරීමේ වගකීමක් අපිට තිබෙනවා. ඒ වගේම අපේ පරිසර පද්ධතිය ඉතාමත් විශාල විනාශයකට මේ පරිසර පද්ධතිය ලක් වී තිබෙනවා. අවුරුදු 70ක් යනකොට මේ පාලකයෝ අපේ රටේ සතියක් වහිනකොට ගම් වතුර එන මාසයක් පායනකොට නියගෙන රාජ්‍යයක් නිර්මාණය කරලා තිබෙනවා. පරිසර පද්ධතිය කරන ලද විනාශය අති මහත් විනාශයක් නිර්මාණය කරලා තිබෙනවා. අලි මිනිස් ගැටුම හේතු කොටගෙන 2016 වසරේ අලි 292ක් ඝාතනය වෙලා තිබෙනවා. මිනිස්සු 90ක් මැරලා තිබෙනවා. අලි 300කට ආසන්න ප්‍රමාණයක් මැරෙනවා. මිනිස්සු 100කට ආසන්න ප්‍රමාණයක් මැරෙනවා අලි මිනිස්සු ගහගෙන. කොහෙද මේ තිබෙන්නේ? සිංහරාජ අඩවියේ ඉන්නේ අලි දෙන්නයි. සිංහරාජ අඩවිය කියන මහා වනාන්තරයක ඉන්නේ අලි දෙන්නයි. ඒ අලි දෙන්නත් මේගොල්ලන්ට ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේගොල්ලන්ට අලි මිනිස් ගැටුම විසඳන්න පුළුවන් වෙන්නේ කවදා හරි එක අලියෙක්වත් නැති වෙච්ච දවසට විතරයි. ඒ මහා කැලේක ඉන්න අලි දෙන්නත් ප්‍රශ්නයක් නෑ. මොකද වෙලා තිබෙන්නේ?
මුළු පරිසර පද්ධතිය කඩාවැටුවා. මේ පරිසරයට කරලා ද හානිය අති මහත් හානියක් විනාශකාරී හානියක් පරිසරයට කරලා තිබෙනවා. ඒ නිසා මේ පරිසරය යලි යථාවත් කිරීමේ වගකීමක් අපිට තිබෙනවා. ඒ වගේම අපේ රටේ අධ්‍යාපනයේ මුදල් මත තීරණය වෙන අධ්‍යාපනයක් බවට පත් වී තිබෙනවා. සල්ලි තියනවනේ ඉගෙන ගන්න පුළුවන්. සල්ලි නැත්නම් ඉගෙන ගන්න බැරි අධ්‍යාපනයක් මතු වී තිබෙනවා. අධ්‍යාපනය වෙන්නේ ඉතාමත් මානව ශිෂ්ටාචාර උසස්තම අවියක් සල්ලි මත තීරණය වෙන එක මොනතරම් අයුක්ති සාගත මොනතරම් සදාචාර විරෝධීද සනව අධ්‍යාපන ප්‍රතිපත්තික අවශ්‍යතාවය අපිට තිබෙනවා. අපේ රටේ ප්‍රවාහන පද්ධතිය විශාල ලෙස කඩාවැටීමක් ලක් වී තිබෙනවා. මහරගම ඉඳන් කොටුවේ වැඩට යන්න පැය කමාරකට වඩා බස් එකේ යන්න වෙලා තිබෙනවා. කුරුණෑගල ඉන්න කෙනා කොළඹ වැඩට එනවා. නැගිටින්නේ 4ට දරුවා නිදි. ගෙදර යන්නේ 11ට දරුවා නිදි. සෙනසුරාදාට දරුවා යාන්තම් මූණ දකින්න. මොන සමාජයක් නිර්මාණය වෙලා තිබෙනවා. මහරගම ඉඳන් කොළඹ ගිහිල්ලා කාර්යාලයකට ගියොත් අපි දැකලා තියෙන ඕනතරම් මොකද වෙලා තිබෙන්නේ. කාර්යාලයට එනවා පුටේ වාඩි වෙනවා හති අරිනවා උඩ බොත්තම් දෙක අරිනවා නේද ෆයිල් එකකින් හුලංග ගහින්න පැයක් විතර. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ. නිසි ප්‍රවාහන පද්ධතියක් මේ රටේ ජනතාවට දෙන්න බැරි වෙලා තිබෙනවා. අපේ රටේ සෞඛ්‍ය කඩාවැටලා තිබෙනවා. අපේ රටේ පුරවැසියන්ගෙන් අවුරුදු 20ට වඩා වැඩි පුරවැසියන්ගෙන් 25% කවර හෝ වර්ගයේ බෝ නොවන රෝගයට ගොදුරු වෙලා තිබෙනවා. එක දියවැඩියාව, එක හෘද රෝගේ, එක වකුගඩුවක් අප්සෙට්, එක පිළිකාවක් රටේ පුරවැසියන්ගෙන් 25% අවුරුදු 20ට වඩා වැඩි පුරවැසියන්ගෙන් 25% කුමන හෝ බෝ නොවන රෝගයටපත් බෝ නොවන රෝගයකට ගොදුරු වෙලා තිබෙනවා. ලෙඩ ජාතියක් නිර්මාණය කරන මේ පාලකයෝ මේ ජනතාව සුවපත් කරන්න ඕන ඒ කාර්යය පැවරී තිබෙනවා. එනිසා මේ රට හතර අතින් කඩාවැටි රාජ්‍ය බවට නිර්මාණය වී තිබෙනවා. කොයි පැත්තද අපිට සුභවාදී ආකල්පයක් නිර්මාණය කරලා තිබෙන්නේ. හැම තැනම නිර්මාණය කරලා තිබෙන කඩාවැටි සමාජය, කඩාවැටි ආර්ථිකය, කඩාවැටි රාජ්‍ය. අද ලෝකේ රටවල් ගන්නෙ මොකටද? අද ලෝකේ රටවල් අපේ රට ගෙන ගන්නේ කඩාවැටෙන රාජ්‍යයන් ගැන නම් ශ්‍රී ලංකාව. කෙන්යා පාර්ලිමේන්තුවේ කතා කරනවා අනේ චීනෙන් ණය අරගෙන ශ්‍රී ලංකාව වගේ ඉරණමකට නම් මුහුණ දෙන්න එපා කියන. නවෙලා තියෙනදී හතර අටේ ලෝකයේ ඇතුලේ විනාශයටපත් කරගත්තු රාජ්‍යයක් හැටියට තමයි ශ්‍රී ලංකාව උදාහරණයට ගනිමින් තිබෙන්නේ. ණය උගුලක හිරවෙච්ච රාජ්‍ය, කඩාවැටි රාජ්‍ය, අධ්‍යාපනයේ කඩාවැටුණු රාජ්‍ය, සෞඛ්‍ය සේවා කඩාවැටි රාජ්‍ය, හතර අතින් විනාශ වෙච්ච රාජ්‍යයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි අහනවා මේ රටේ කවර පුරවැසියකටද මෙවැනි රාජ්‍යයකට ජීවත් වීම ප්‍රාර්ථනා කරන්න. ඉඳ සල්ලි තියන අය, ඇති හැකි අය යමක් කමක් කරගන්න පුළුවන් හැම දරුවම මේ රට අත්හැරලා යනවා. කාලයක් තානාපති කාර්යාලවල පොලිමේ හිටියා වීසා ගන්න මේ රට අත්හැරලා යනවා. තානාපති විරෝප තානාපති කාර්යාලය ගාවට ගියොත් අපේ රටේ හිරිමල් වයසේ ඉතාමත් දක්ෂ දරුවන් මේ රට විසින් ජාත කරලද මේ රටේ අනාගතේ බාරගත හැකි සුජාත දුව දරුවන් මේ රට අත්හැරලා යනවා. අද තානාපති කාර්යාලවලට අපේ වීසා ගන්න එක බාධාවක් වෙලා තියෙනවා. ඉතින් තානාපති කාර්යාලය මොකද කරේ? අපේ ආඩකව තානාපති කාර්යාලයට එන්න එපා. වෙනම කම්පැනි දම වීසා දෙන්න. ඒ තානාපති කාර්යාලවලට වෙන වැඩ තියෙනවා. හැබැයි ලංකාවේ තානාපති කාර්යාලවල තිබ්බේ වීසා දෙන්නම තමයි රට යන්නේ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අද ඔය හැම යුරෝප තානාපති කාර්යාලයක්ම වීසා දෙන එක වෙන කම්පැනියකට බාර දුන්නා. ඒයි තානාපතිට වෙන වැඩ තියෙනවා. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? රටේ මානව සම්පත රට හතරලා යනවා. රොඩු බොඩු සුම්ම රොඩු බොඩු මිනිස් දූවිලි විලි සමන්විත රාජ්‍යයක් වට මේ රාජ්‍ය පත් වෙමින් තිබෙනවා. දැනුම තිබෙන, හැකියාව තිබෙන, දක්ෂතාවය තිබෙන තරුණ හිරිමල් වයසේ තරුණයා රට අත්හැරලා යන තත්ත්වයක නිර්මාණය වී තිබෙනවා. රටේ ඉන්න දුව දරුවන් අම්මා තාත්තට කතා කරලා කියන තාත්තා මොකටද ඔය රටේ ඉන්නේ? රට දාලා වරෙන් කියනවා. මේක වෙලා තිබෙන්නේ. මුළු රටම හතර අතෙන් කඩාවැටී තිබෙනවා. මේ අර්බුදයට රනිල් වික්‍රමසිංහ ඔය පුටුවේ වාඩි වුණා කියලා මහින්ද ඕකෙන් නැගිට්ටා කියලා උත්තර හම්බ වෙන්නේ. මතකද බලන්න. ඒ අර්බුදයට අපිට දීකු කාලේ ගමනක් තිබෙනවා. තව දුරටත් අපි කිසිසේත්ම අනුමත නොකළ යුතුයි මේ ගමන් මාවත. සාතික වශයෙන් මේ වෙනස් කළ යුතුයි. ඒ වෙනස් කිරීම සඳහා අධිටනෙන් සිට යුතු පුරවැසියන් අද එකතු කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම මේ රටේ සිවිල් සංවිධාන, ඒ වගේම ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර, ඒ වගේම ප්‍රගතිශීලී විද්වතුන්, ව්‍යාපාරිකයන්, කර්මාන්තකරුවන්. අපි මේ ළඟදී සාකච්ඡාවක් කරා ලංකාවේ ප්‍රධානම කර්මාන්තකරුවන් එක්ක. කර්මාන්තකරුවන්ගේ අඳුනව මොකක්ද? තමන්ගේ කර්මාන්තවල ලංකාවේ ප්‍රධාන පාවන් නිෂ්පාදන කර්මාන්තකරුවා මොකද්ද කිව්වේ?
පසුගිය අවුරුදු දෙක ඇතුළත එයාගේ රස්සාව කරපු එයාගේ කර්මාන්තශාලාව වැඩ කරපු අයගෙන් 427ක් විශ්‍රාම ගියා කිව්වා. හැබැයි එක්කෙනෙක්වත් අලුතෙන් ගත්තේ නෑ කිව්වා. එහෙනම් මීට අවුරුදු දෙකකට කලින් හිටපුවට වඩා ඒ කර්මාන්තශාලාව අද වැඩ කරන්නේ 427ක් අඩුවෙන්. එයි මුළු දේශීය කර්මාන්ත පද්ධතිය කඩා වැටුවා. අද දේශීය කිසිදු කර්මාන්ත කරුවෙකුට ඉස්සරහට යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. විනාශ කළා තිබෙනවා මේක. ඒ නිසා මේ රටේ සෑම පුරවැසියෙක්ම මේ විකාර රූපී ආර්ථිකයටත් මේ විනාශකාරී සමාජයේ හමුවෙත් ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. කිසි කෙනෙක් ඉතුරු කරලා නැහැ මේකේ. මේක ඉතුරු කරලා තිබෙන හොරුන් මංකොල්ලකාරයන් ඩීල්කාරයන් විතරයි මේක වැජබින්. කිසි වෘත්තීය වේදිකයකට සතුටක් නැහැ. කිසිදු කලාකරුවෙක් නිර්මාණයක් හදන්න බෑ. කිසිදු ලේඛකයෙකුට පොතක් ලියලා විකුණ ගන්න බෑ. මේකයි සිද්ධ වෙලා තිබෙන්නේ. සමාජෙම ඛේදවාචකයක් තිබෙනවා. අපි එකයි අහන්නේ මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? මේක වෙනස් කරන්න ඕනේ නැද්ද? මේක වෙනස් කළ යුතුයි. එනිසා මේක වෙනස් කිරීම සඳහා අවශ්‍ය වෙන ප්‍රතිපත්ති මාලාව අපේ විද්වතුන් එකතු වෙලා ජනවාරි මාසයේ සකස් කොට සමාජගත කරන්න ඉදිරිපත් කළා තිබෙනවා. හැබැයි ප්‍රතිපත්ති මාලාව පමණක් නොවේ. ඒ සඳහා අවශ්‍ය වෙන විශාලතම බහුජන ව්‍යාපාරයක් අපේ රටේ හදන්න ඕන. තව දුරටත් මේ විනාශකාරී අවුරුදු 70ක දේශපාලන ගමන් මාවතේ ඉස්සරහට යන්න අපි ඉඩකඩ ලබා නොදිය යුතුයි. අපි කිසිදු පුරවැසියෙකුට අයිතියක් නැහැ මේ අවුරුදු 70ක ගමන් මාවතේ මේ රට තවදුරටත් ඉස්සරහට ගමන් කරන්න. සත්‍රීරණාත්මක ලෙස මේ රට නව දිශාවකට පරිවර්තන කළ යුතුයි. නව ගමන් මාවතකට විවෘත කළ යුතුයි. අන්න ඒ වෙනුවෙන් ගොඩනැගිය හැකි පුළුල්තම මහජන ව්‍යාපාරය ජනවාරි මාසයේ අග ජනතා විමුක්ති පෙරමුණත් මේ රටේ සිවිල් සංවිධානත් දේශපාලන ව්‍යාපාරත් එක්ක එකතු වෙලා ගොඩනගනවා. ඒ නිසා අපිට හොඳ ප්‍රතිපත්තියක් හදන්න පුළුවන්. හොඳ මධ්‍යස්ථානයක් හදන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන ගමේ අපි විශේෂම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් කියලා කතා කරන්නේ. ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැත්නම් මේ රට වෙනස් කරන්න බෑ. එක්සත් ජාතික පාක්ෂිකයා පරණ එල්බගත්තු මතේ නම් ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා පරණ එල්බගත්තු මතේ නම් ඉන්නේ. රට මේ විනාශෙම තමයි. නිසා මේක වෙනස් කළ හැකි වන්නේ අනෙක් පාක්ෂිකයා වෙනස් වුණොත් විතරයි. ඒ නිසා අපේ අරමුණ බවට පත් විය යුතුයි. ඡන්ද තියෙන්නේ පුරවැසියන් දශලක්ෂ ගණන් ඉන්නේ ගම්වල තමුන්වහන්සේලා ජීවත් වෙන පළාත්වල. ඒ නිසා කිසි කෙනෙක් අපේ සතුර බවට පත් කරගන්න එපා. අපි හැම කෙනාම ආමන්ත්‍රණය කරන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ඉදිරි සති දෙකේ විශාල ව්‍යාපාරයක් සකස් කරලා තිබෙනවා. ලංකාවේ හැම ගෙදරකටම යන්න හැම ගෙදරකටම ගිහිල්ලා මේ සාකච්ඡාව පටන් ගන්න ලෑස්ති. ඒ සඳහා අපි සති දෙකක් නම් කරලා තිබෙනවා. සති දෙකක් නම් කරලා තියෙනවා. හැම කෙනාම දායකත්ව සපයන්න. ඒ සඳහා අවශ්‍ය පණිවිඩය ඔයගොල්ලන්ගේ අතට එනවා. ඒ පණිවිඩය අතට ගන්න. අරගෙන හැම ගෙදරකටම යන්න මේ පරිවර්තනය ගම ඇතුලේ කරන්න ඔබ සූදානම් වෙන්න. ඒ සඳහා වැඩ කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. අපි විද්වතුන් විශාල ප්‍රමාණයක් තමගේ රැකියාවලින් නිවාඩු අරගෙන සමහර අය නේද මෙතෙක් අරගෙන තියෙන නඩු ටිකක් කතා කරලා ඊට පස්සේ නඩු ටිකක් අඩුවෙන් ගන්න එකඟ වෙලා තියෙනවා. නේද පුසවල? එහෙම තියෙන්නේ. මේ කට්ටිය අපි හැමදෙනාම ලෑස්ති. අපිට මේ අවුරුද්දක් මාස 8ක 12ක කාලයක් තියෙනවා. හැමදෙනාම අපි හරියට ඉලක්කයකට, හරි සැලසුමකට, හරි මතයකට, හරි ඉදිරි දැක්මකට මෙහෙවොත් සහාතික වශයෙන් ජයග්‍රහණය සඳහා මෙහෙවිය හැකි ගමන් කළ හැකි. අවස්ථා කීයක් ජනතා විමුක්තියේ පාඩම ගන්නා තිබෙනවා. කුමන්ත්‍රණය සිදු වෙනකොට මාධ්‍ය කුමන්ත්‍රකරුවන්ගේ අතේ, ජනාධිපති කුමන්ත්‍රකරුවන්ගේ අතේ, බලය කුමන්ත්‍රකරුවන්ගේ අතේ. හැබැයි කවුරුත් හිතුවා ඒක පරාද කරන්න බෑ කියලා. හැබැයි අපි ස්ථිර අධිෂ්ඨානකින් එදත් කිව්වා අපේ 6යි ඉන්නේ පාර්ලිමේන්තුවේ මේක පරාද කරන්න නම් ඒත් ලෑස්ති, පහ පාරේ නම් ඒත් ලෑස්ති, අධිකරණේ නම් ඒ සදා අපේ නීතිඥවරු විශාල ප්‍රමාණයක් මතක තබා ගන්න. කිසි නඩුවකට කතා කරේ සතයක් අරගෙන නෙවෙන බව සාතික කරන්න. එමෙ මිනිස්සු වැඩ කරේ. එහෙම පුරවැසියන් ඉන්නවා. ඒ පුරවැසියන් කේන්ද්‍ර කරගන්න පුළුවන්. එහෙම මධ්‍යස්ථානක අපි ගොඩනගමින් තිබෙනවා. ඒ මධ්‍යස්ථානය තමයි මේ රටේ බලය හුවමාරු කළ යුතු වන්නේ. ඒ නිසා තවදුරටත් තියෙන්නේ යාන්තම් සරල සටනක් නෙවෙයි. අපේ අරගලය හරිම දිශානතය බලය අත්පත් කර ගැනීම සඳහා දිශාවකට මෙහෙවීම සඳහා අපේ අරගලයට පණ පොවන්න ඕනකම තිබෙනවා. ඒ සඳහා අපි හැමදෙනාම වැඩ කරමු. අපි හැමදෙනාම මේ සඳහා බර කරට ගමු. ජනතා විමුක්ති පෙරමුණේ අපට පැවරී තිබෙන කාර්යභාරය ඒ ආකාරයෙන්ම ඉටු කිරීම සඳහා ඔබ ඉදිරියේ අපි සපත කර සිටිනවා. අපේ පක්ෂ දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කාරක සභාවට පැවරී තිබෙන කාර්යභාරය සහාතික වශයෙන් විශ්වාසදායක ලෙස ජයග්‍රහී ලෙස නිමා කරන්න අපි එක බාරගෙන තිබෙනවා. ඒ වගේම අපේ සමාජිකයන් වන
අපේ හිතවතුන්ට ඔබ හැමදෙනාටම ඒ කාර්යභාරය විශාල කොටසක් පැවරෙනවා. අපි විශ්වාස කරනවා ඔබට පැවරෙන කාර්යභාරයේ බර කොටස නිවැරදි ලෙස ඉටු කරන්න ධෛර්යය සහ ශක්තිය තිබෙන බව අපි විශ්වාස කරනවා. ඔබේ වැඩ අතර ගන්න. ඒ වගේම අපේ වෘත්තිවේදීන්, සාහිත්‍යදරයන්, කලාකරුවන්, අපේ වමේ කේන්ද්‍රය, අපේ අලුත් පරපුර වැනි නව ව්‍යාපාර ගණනාව මේ සියල්ලක මධ්‍යස්ථානයකට අපි කැඳවන්න ඕන. එයා නව මධ්‍යස්ථානක අපි වෙනින් ගොඩනගන්න ඕන. ඒ හැමදෙනාම මේ ව්‍යායාමයේ කොටස් කරුවන් බවට පත් කරගැනීමේ අදිටනක් අපි සතුව තිබෙනවා. ඒ අදිටනයේ ජයග්‍රහණය අපිට කෙලවර කරන්න පුළුවන්. එනිසා මේ කලබලකාරී දේශපාලනයේ නිශ්චිත මොහොතේ යම් අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කරාට ජනතාවගේ පැත්තෙන් ජයග්‍රහණ සඳහා මේ අරබුද පෙරලිය හැකියි. එනිසා මේ අරබුදය ජයග්‍රහණ දිශාවට අපි මෙහෙවමු. ඒ වෙනුවෙන් එකට සටන් වදිමු. එකට එකතු වෙමු. ඒ සඳහා අපි හැමදෙනාටම ශක්තිය, ධෛර්යය, ප්‍රඥාව ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. අපි හැමදෙනාම එකවන්න මේ සටන දියත් කරමු. ඒ වෙනුවෙන් හැමදෙනාටම ඉදිරියට එන්න ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා, ජය වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම.